අති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධ ගුවන්විදුලියෙන් විසුරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹට රාජගිරිය ලේක් පාර අංක 116 ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජයරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජයරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින් සිතින් ලෞතර බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදු සිතින් ජීවිත අවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාරසේනා පමද්දනං වෝ භික්ඛවේ මග්ගං වෝ දේසිස්සාමි. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස අදත් සදී පැහැදී සූදානම් වෙන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව මුල් කරගෙන සිදු කරන තවත් දේශනාවකට සවන් දෙන්නයි. පින්නතුනි, අපි පහුගිය 31 වෙනිදා සාකච්ඡා කරලා නිමා කරපු තැන අද ධර්ම දේශනාවේ ඉදිරියට සමහර වෙලාවට කර්මස්ථානයක් අපිට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කර්මස්ථානයේ වඩා පැහැදිලිව අවබෝධ කර ගැනීම උදෙසා 31 වෙනිදා කරපු දේශනාවේ අවසාන පැය අපි අද වැඩියෙන් පැයක් සාකච්ඡා කරමු කියලා තිබුණා. ඒ වැඩියෙන් සාකච්ඡා කරන පැය අද මුලින් සාකච්ඡා කරලා ඒකට සම්බන්ධ කරගෙන ඉතුරු කාලේ සාකච්ඡා කරාම මම හිතනවා කර්මස්ථානයේ පැහැදිලි කරගන්න අපිට වඩා පැහැදිලි අවස්ථාවක් උදා කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ සාකච්ඡා කරන කොටස අපි මේ සතියේ සාකච්ඡා වුණ කොටස මේ සාකච්ඡා කරන්නේ. මාරසේන ප්‍රමද්දනං වූ භික්ඛවේ මග්ගං දේසිස්සාමි. භාග්‍යවතුන් වහන්සේ සංයුක්ත නිකායේ සූත්‍රයක තමයි මේ කාරණාව සඳහන් කරන්නේ.
කතමෝච භික්ඛවේ මාරසේන පමද්දනෝ. භාග්‍යවතුන් වහන්සේ මෙතන අපෙන් ප්‍රශ්නයක් අහනවා. කතමෝච භික්ඛවේ මාරසේන පමද්දනෝ මග්ගෝ. මහණෙනි කුමක්ද මේ මාරසේන මර්ධනය කරන්නා වූ මාර්ගය? මාරසේනා මර්ධනය කරන්නා වූ මාර්ගය කුමක්ද කියන ප්‍රශ්නේ භාග්‍යවතුන් වහන්සේ අපෙන් විමසලා භාග්‍යවතුන් වහන්සේම ඒකට පිළිතුරක් සපයනවා. ඒ ප්‍රශ්නේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසලා ඒ ප්‍රශ්නේ විමසුවේ ඒකවචන ස්වරූපයෙන් මාර්ගය කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ විමසලා භාග්‍යවතුන් වහන්සේම උත්තරයක් ලබලා දීලා තියෙනවා. යදිදං සත්බොජ්ජංගා. මාරසේනා ප්‍රමර්ධනය කරන මාර්ගය මෙන්න මේ සප්ත බෝධ්‍යාංගයයි. භාග්‍යවතුන් වහන්සේම උත්තරේ සපයනවා. එතකොට උත්තරේ භාග්‍යවතුන් වහන්සේ බහුවචනයෙන් සපයලා තියෙන්නේ. මාර්ගයේ කුමක්ද කියලා අහනවා. උත්තරේ සපයනවා බහුවචනයෙන්. එතන ආකාර 7ක් නැත්නම් සප්ත බෝධ්‍යාංග ධර්මයන් පිළිබඳව කාරණාව පැහැදිලි කරනවා. එනතර භාග්‍යවතුන් වහන්සේ මේ මාරසේනා ප්‍රවර්ධනය කරන්නා වූ එකම මාර්ගය භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කරලා දේශනා කරලා තියෙනවා. භික්ෂූනි පිටකේ පුරාම සඳහන් වෙන සූත්‍ර දේශනාවල් අපිට දකින්න ලැබෙන්නේ භික්ෂූනි මහණෙනි කියන ආමන්ත්‍රණයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒකේ හේතුව මේ ශාසනයේ මූලික තැන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා තමයි අපි සිව්වන පිරිස ගැන සඳහන් කරන්නේ. එහෙනම් හැමතැනම මූලික තැන ඉඳලා තියෙන්නේ භික්ෂුව. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂූනි කියන වචනයෙන් හැමතැනම ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඒ භික්ෂූන් වහන්සේට පමණක් නෙවෙයි. සියලු දෙනාටම. ඒ කාරණාව වෙනත් විදිහකට සඳහන් කරනවා මෙහෙම. රජ කෙනෙක් එක්ක විශාල පිරිසක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවොත් ඒ පිරිස ආමන්ත්‍රණය කරනකොට භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ පිරිසට මහරජ කියලා. ආමන්ත්‍රණය කරන්නේ රජුරවන්ට. නමුත් මේ දේශනාව රජුරුත් එක්ක පැමිණිච්ච සියලුම දෙනාටමයි කරන්නේ. එහෙනම් මෙතන භික්ෂූනි කියලා ආමන්ත්‍රණය කරලා තිබුණට මේ සිව්වන පිරිසම ආමන්ත්‍රණය කරලා තමයි දේශනාව කරන්නේ. ඊළඟට පින්වත්නි මේ සප්ත බෝධ්‍යංග ස්වરૂපයෙන් ආකාර 7ක් පැහැදිලි කරලා තියෙනවා. සප්ත බෝධ්‍යංගයන්ගේ ස්වરૂපය ආකාර 7ක් තියෙනවා. ඒකයි උත්තරේ බහුවචනයෙන් දීලා තිබුණේ. අන්න ඒ වගේ මේක අර්ථයෙන් එකයි ව්‍යංජනයෙන් නානත්වයක් තියෙනවා කියලා සඳහන් කරනවා. අර්ථයෙන් ව්‍යංජනයෙන්. ඒ කියන්නේ අර්ථයයි ව්‍යාකරණයේ දෙකම මනාව ගලපවලා දේශනා කරලා තියෙනවා. මාර්ගයේ එකක්, බෝධ්‍යාංග ධර්ම 7ක්. නමුත් අර්ථයෙන් එකයි, ව්‍යංජනයෙන් නානත්වයක් විවිධත්වයක් තියෙනවා. නමුත් ඒක භාග්‍යවතුන් වහන්සේ මනාව ගලපලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා අර්ථයෙන් ව්‍යංජනයෙන් නානත්වයක්, අර්ථයෙන් එකයි, ව්‍යංජනයෙන් නානත්වයක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා මේ ධර්ම කාරණාව පිළිබඳව. ධර්ම කාරණාව බොහොම ගැඹුරුයි කියලා භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා. මේ ධර්ම කාරණාව ඊටාම ගැඹුරුයි. ඒ ගැඹුරුයි කියන වචනයෙන් පැහැදිලි කරනවා මේ ධර්මයේ නීතිය, ධර්ම නීතිය. මනාව දැන හඳුනාගත්ත කෙනාට ඒක ඒ තරම් ගැඹුරක් දැනෙන්නේ නැහැ. ධර්ම නීතිය අඳුරන කෙනාට, මනාව ධර්මයේ ප්‍රගුණ කරලා තියෙන කෙනාට ඒක ගැඹුරක් තේරෙන්නේ නැහැ. දැන් මේ සතිපට්ඨාන දේශනාව මෙහෙම ශ්‍රවණය කරනකොටත් ඇතම් කරුණු සමහරලාට මේ පින්නතුට මොකවත් තේරෙන්නේ නැති කරුණු තියෙනවා වෙන්න පුළුවන්. ඒ කරුණු වල ඒ නොතේරුම් බව සමහර වෙලාවට මේ එක දේශනාවක් කීපවතාවක් අහනකොට අපිට මේ පැටලී සහගත ස්වභාවය නිකම්ම निराකරණය වෙනවා. ඊට අමතරව මේට සම්බන්ධ තවත් ග්‍රන්ථ අපි පරිශීලනය කරලා තියෙනවා නම් මෙතෙන්ට එනකොට
අපිට මේ දේශනාව කිසිම බරගතියක් දැනෙන එකක් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික පිළිබඳව විස්තර අපි කියවලා තියෙනවා නම් සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳව ඉතා නිවැරදි විස්තර කරලා දේශනා කරපු පොත්පත්. ඒ පොත්පත් පරිශීලනය කරලා තියෙනවා නම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ මොකක්ද කියන කාරණාව මනාව අධ්‍යයනය කරලා තිබෙනවා නම් යම් ප්‍රමාණයකට මේ කරුණුත් ඒක මනාව ගැලපෙනවා. ඊළඟට පින්නතුනි අන්න ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ ධර්ම නීතිය ගැඹුරුයි. නමුත් නීතිය දන්න කෙනාට ඒක තරම් ගැඹුරු කාරණාවක් හැටියට වැටහෙන්නේ නැහැ. මනාව අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හිතෙන්න පුළුවන් මේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව එකක්, වේදනානුපස්සනාව තව එකක්, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව තව එකක්. මේක ආකාර හතරකින් වඩන්න ඕනේ කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් මනාව දේශනා කරලා තියෙනවා මේක කවදාවත් භාවනා ක්‍රම හතරක් හැටියට වඩන්නේ නැහැ. කායානුපස්සනාව වඩන වෙලාවට ධම්මානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, වේදනානුපස්සනාවත් එකටම වැඩෙනවා. කෙනෙක් චිත්තානුපස්සනාව වඩනවා නම් කායානුපස්සනාවත්, වේදනානුපස්සනාවත්, ධම්මානුපස්සනාවත් එකටම වැඩෙනවා. මේක එකටම වැඩෙන වෙලාව Tamanට තේරුම් ගන්න පුළුවන්. කායානුපස්සනාව වඩමින් ඉන්න වෙලාවට දැනෙන වේදනාවක් එක්ක වේදනාව මෙනෙහි කරනවා. එතකොට Tamanගේ සිතින් දැනගන්නවා මම දැන් වේදනානුපස්සනාවට මාරු වෙලා වේදනානුපස්සනාවේ ඉන්නේ. ඊළඟට චිත්තානුපස්සනාවේ දැන් ඉන්නේ. මොකද වඩාගෙන යනකොට රාග සිතක් ඇති වෙනවා. ද්වේෂ සිතක් ඇති වෙනවා. මෝහ මූලික සිතක් ඇති වෙනවා. එතකොට අවබෝධ කරගන්නවා මට රාග සිතක් ඇති වුණා. මට ද්වේෂ සිතක් ඇති වුණා. ඊට පස්සේ චිත්තානුපස්සනාවට ඇවිල්ලා තමයි. හැබැයි මේ தත්ත්වයට එන්නේ මේ භාවනා ක්‍රමයේ මූලික අවස්ථාවේ පමණයි. යම් ප්‍රමාණයකට භාවනා ක්‍රමයේ වැඩුණා නම් වැඩිලා තියෙනවා නම් මේ ක්‍රමයට එන්නේ නැහැ. Tamanට එක දිගට මේක වඩ아가න යන්න පුළුවන්කම තියෙනවා. මූලික අවස්ථාවේ මෙන්න මේ වගේ වෙනස්කම් වෙනකොට අවබෝධ කරගන්න, තේරුම් ගන්න පුළුවන් මම දැන් මෙන්න මේ ක්‍රමයට මාරු වෙලා තියෙන්නේ කියලා. වැඩිච්ච කෙනෙකුට ඒක එහෙම වෙන්නේ නැහැ. ඊළඟට පින්නතේ සඳහන් කළා කොතනින් පටන් ගත්තත් එකම මාර්ගයයි. පින්නතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ විශේෂිත ක්‍රමය නවකයන්ට තේරුම් ගැනීමට අපහසුතාවයක් තියෙන නිසා තමයි අර ක්‍රමයට මාරු වෙන බව අපිට නැවත නැවත මෙනෙහි කරන්න සිද්ධ වෙන්නේ. මම දැන් මේ ක්‍රමයෙන් අහවල් ක්‍රමයට මාරු වුණා. අන්න ඒ කාරණාව නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ගැඹුරු වූ ධර්මය අති සියුම් ආකාරයෙන් විස්තර කරන්න කියලා. ඒක මනාව අවබෝධ කරගන්න නිසා තමයි මේක මේ තරම් දීර්ඝව විස්තර කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ කාරණාව එහෙම පැහැදිලි කරන්නේ මාර්ගය අර්ථයෙන් ඒක වචනයි ආරම්මන ભેදයෙන් සති බහුලතාවය නිසා බහුවචනයි කියලා දැනගත යුතුයි කියන කාරණාව සඳහන් කරනවා. අර්ථයෙන් ඒක වචනයි නමුත් සති බහුලතාවය නිසා ඒක බහුවචනයෙන් සඳහන් කරලා තියෙනවා. ඉන්නතේ භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන හතරක් දේශනා කළේ අඩුත් නැතුව වැඩිත් නැතුව කුමක් සඳහාද කියන කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. අඩුත් නැතුව වැඩිත් නැතුව දේශනා කළේ හික්මවන සත්වයන්ට හිතවත් බව පිණිස. එතකොට මේ කරුණු හතරක් දේශනා කරලා තියෙන්නේ වෙන දෙයක් සඳහා නෙමෙයි. සතර සතිපට්ඨානය එකක් කියලා එකපාරම පැහැදිලි නොකර හතරක් බවට පත් කරලා දේශනා කරලා තියෙන්නේ හික්මවන සත්වයාට අනුකම්පා පිණිස. එතකොට කවුද හික්මවන සත්වයා මෙතන? හික්මවන සත්වයා අපිව තමයි හික්මවන්න තියෙන්නේ. එවනම් අපට අනුකම්පා පිණිසයි කරුණු හතරක් කරලා දේශනා කරලා තියෙන්නේ. ඒ කුමක් සඳහාද අපිට ඒ තරම් අනුකම්පා කරන්න උනේ කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. තණ්හා චරිත, ditthi චරිත. චරිත දෙකක් තියෙනවා. තණ්හා චරිතයි,
දිට්ඨි චරිතයි. සමතයානික විපස්සනායික තවත් කාරණා දෙකක් පැහැදිලි කරනවා. මන්ද තීක්ෂණ. මන්ද ඉන්ද්‍රිය තියෙන, තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන කියලා තවත් කාරණා දෙකක්. එතකොට කරුණු 6ක් සඳහන් කරලා තියෙනවා. තණ්හා චරිත, දිට්ඨි චරිත, විපස්සනායික, සමතයානික විපස්සනායික, මන්ද තීක්ෂණ වශයෙන් කාරණා 6ක් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් තණ්හා චරිත කියන්නේ කුමක්ද කියන කාරණාව අපි සාකච්ඡා කළොත්, පංචකාමයට වැඩියෙන්ම ඇලිච්ච චරිතයක් තියෙනවා නම් ඒ චරිතය සඳහන් කරනවා තණ්හා චරිතයක්. ඒක කොයි විදිහට කියලා සඳහන් කරනවා, මේ කය පිනවන නැත්නම් මේ ඉන්ද්‍රියන් පහම පිනවන්න අවශ්‍ය දේවල්, ගෙවල් දොරවල්, යාන වාහන, ඇඳ පිටු, වස්ත්‍රාභරණ, ආහාර පාන, මේ ආදී වශයෙන් මේ කය උපරිමයෙන් පිනවන්න අවශ්‍ය දේවල් ජීවිතයේ සම්පූර්ණ කර කර කෙනෙක් යනවා නම් අන්න ඒ පුජ්‍යලයා තණ්හා චරිතයක්. ඒක චරිත හැටියට සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ දිට්ඨි චරිතයක් හැටියට සඳහන් කරනවා මේ ලෞකික ජීවිතය තුළ ලෞකිකත්වයේම ඉඳිමින් මේ ලෞකික සැප සම්පත් ඒ තරම්ම භජනය කරන්නේ නැතිව ඊට වඩා මගේ මේ සංකල්පමය දියුණුවක් ඇති කරගන්න. ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි වල දියුණුවක්. ලෞකික ලෝකෙම ජීවත් වෙනවා. නමුත් ඊට වඩා සිතුවිලි වල දියුණුවක් ඇති කරගන්න යම් කෙනෙක් වෑයම් කරනවා. සංකල්පමය දියුණුවක් ඇති කරගන්න. ඒක ලෞකික ලෝකයේ මෙහෙම ගැටෙනවට වඩා මට හොඳයි කියලා කල්පනා කරන කටයුතු කරන පුද්ගලයා දිට්ඨි චරිත කියලා භාග්‍යවතුන් වහන්සේ මේ පැහැදිලි කිරීමෙන් කරලා තියෙනවා. කායික සැපයට වඩා කායික දුකක් විඳගෙන හරි ඔහු සංකල්පමය දියුණුවක් ඇති කර ගැනීමේ තෘෂ්ණාවක් ඔහු තුල තියෙනවා. ඒකත් එක්තරා තෘෂ්ණාවක්. නමුත් මේ සංකල්ප දියුණුව හොයාගෙන යනකොට කායිකව ඔහුට දුකක් විඳින්න, දුක් සහගත වෙන්න පුළුවන්. නමුත් ඒ කායික දුක ඔහු සලකන්නේ නැහැ. මගේ සංකල්පයේ වශයෙන් දියුණුවක් ඇති වෙනවා නම්. ඒ නිසා කායික දුක අතහැරලා සිතුවිලි පරම්පරාව දියුණු කරගන්න යම් වෑයමක යෙදලා ඉන්නවා. මෙන්න මේ පුජ්‍යලය තමයි දිට්ඨිගත පුජ්‍යලය, දිට්ඨි චරිතය කියලා හඳුන්වන්නේ. මේ වගේ පුජ්‍යලයන්ට අපි සමාජයේ සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රතිපත්ති ගරුකාය කියලා. යම් ප්‍රතිපත්තියක් ඔස්සේ යම් වචනයක් කිව්වොත් ඒක ස්ථිරයි. මේ පුජ්‍යලයා බොරු කියන කෙනෙක් නෙවෙයි. මේ විදිහ වැරදි කරන කෙනෙක් නෙමෙයි. මනා පිළිවෙලකට ප්‍රතිපත්තියකට ජීවත් වෙන කෙනෙක් කියලා අපි සමාජයේ සාමාන්‍යයෙන් ඒ අය හඳුන්වනවා. මෙන්න මේ දිට්ඨි චරිත තියෙන පුජ්‍යලයෝ. මේ සඳහන් කරන විනතුනි කිසිම අඩුවක් වැඩියක් නැහැ. ඒ කියන්නේ තණ්හා පුජ්‍යලයාගේ දිට්ඨි පුජ්‍යලයාගේ මේ දෙන්නගේ වෙනසක් නැහැ. අර පුජ්‍යලයා ලෞකික සම්පත් එක තණ්හාවක ජීවත් වෙනවා. මෙයා දිට්ඨිය දියුණු කර ගැනීමේ තණ්හාවක ජීවත් වෙනවා. මේ දෙන්නගේ කිසිම අඩු වැඩියක් නැහැ. දෙන්නගේ දෙපැත්තෙන් බලහම දෙන්නම තණ්හාවක ජීවත් වෙනවා. නම් තණ්හා චරිතයේ අතර ශ්‍රද්ධා, සති, සමාධි, විරිය, ප්‍රඥා. ශ්‍රද්ධාවයි, සතියයි, සමාධියයි, වීරියයි, ප්‍රඥාවයි. මෙන්න මේ තණ්හා චරිතය අතර ඉන්නවා මේකේ මන්ද චරිත සහ තීක්ෂණ චරිත. තණ්හා චරිතයක්. දැන් අපිට තණ්හා චරිතය මතකයි. එතකොට ශ්‍රද්ධාවයි, සතියයි, සමාධියයි, වීරියයි, ප්‍රඥාවයි. මන්ද පුද්ගලයා සහ තීක්ෂණ පුද්ගලයා. ඒකට කවුද මන්ද පුද්ගලයා කියලා කියන්නේ, කවුද තීක්ෂණ පුද්ගලයා කියලා කියන්නේ? මන්ද පුද්ගලයා කියලා සඳහන් කරන්නේ ඒ තරම්ම ඉහළට ශ්‍රද්ධාව දියුණු වෙලා නැහැ. අපි පිළිතුරු මෙහෙම සඳහන් කළොත් පැහැදිලි වෙයි. කෙනෙකුට හිතෙනවා අද මම හොඳ බුද්ධ පූජාවක් කරනවා. මම අද හන්දේම හොඳ මල් පූජාවක් කරනවා. ඊළම්පසු පූජාවක් කරනවා. මේ වගේ සිතවිල්ලක් පහළ වෙනවා. ඊටාම ශ්‍රද්ධාවෙන්
ඊටාම කැමැත්තෙන් ඊටාම ඉහළ විදිහට ඔහු ඒ පූජාව කරනවා. නමුත් ඒ පූජාව කරන්න මොනතරම් ශ්‍රද්ධාවෙන් කටයුතු කළත් ඔහුට හිතෙන්නේ මම අද හන්දේ පැයක් භාවනා කරනවා කියලා. එහෙම අදහසක් ආවොත් ඒකෙන් වැළකෙන්න කටයුතු හරියට යෙදෙනවා. නෑ මම ඒක හෙට කරනවා. එහෙම නැත්නම් හැන්දෑවි කරනවා කියලා හිතපු එක නෑ මම පාන්දර නැගිටලා කරනවා. මේ කලින් පැයක් කරනවා කියලා කල්පනා කළා ඊට පස්සේ කල්පනා කරනවා නෑ විනාඩි 15ක් කරනවා. තමන්ගේ හිත ඇතුළෙන්ම අරමුණුත් හදනවා. මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සතියක් විතර විනාඩි 15ක් කරනවා. ඊට පස්සේ ඒක විනාඩි 5ක් වැඩි කරලා 20ක් විතර කරනවා. එහෙම කල් දා ගන්නවා. නමුත් ඒ කරන්න නෙමෙයි. නමුත් අර වාගේ වැඩකට යෙදුනහම යා හරීම ශ්‍රද්ධාවෙන් මේ පූජා කටයුතු ටිකයි බුද්ධ වන්දනා කටයුතු ටිකයි කරනවා. නමුත් මේ භාවනාවක් වඩන්න හිතනහම ඒක කොයි ක්‍රමෙන් හරි ටික මැගෑරලා යනවා. එහෙනම් මෙන්න මන්ද චරිත කියලා සඳහන් කරන්නේ මෙන්න මෙතෙන්ට එන්න බැරි වෙච්ච නිසා. මන්දයි ශ්‍රද්ධාව නෑ නෙමෙයි. ශ්‍රද්ධාව තියෙනවා. නමුත් අර වාගේ තීක්ෂණ බැරෑරුම් කටයුත්තක් එක්ක ඉස්සරහට යන්න උට තාම එහෙම ලොකු අදහසක් නෑ. එතකොට මන්ද චරිතය කියන්නේ එයාට නිවන් දකින්න බැරි කමක් නෑ. හැබැයි ඉතා ඉක්මනින් නිවන් හොයාගෙන යන්න පුළුවන්කමකුත් නැහැ. අපි ඒක සාකච්ඡා කළොත් මේ ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ. රහතන් වහන්සේලාගේ පල්ලෙහැම පන්තියේ ඉන්න රහතන් වහන්සේ. ශුෂ්ක විදර්ශක. කිසිම ඊර්ධි ප්‍රාතිහාර්යයක්වත් දක්වන්න බෑ. නමුත් රහත් වෙලා ඉන්නේ. රහත් වෙලා සංසාරයෙන් එතරට ගිහිල්ලා. නමුත් කිසිම ඊර්ධි ප්‍රාතිහාර්යයක් දක්වන්න විශේෂත්වයක් දක්වන්න පුළුවන් කමක් නෑ. මහරහතන් වහන්සේ නමක් එක ශිෂ්‍යයෙක් උන්වහන්සේ ගලපන්න බෑ. නමුත් මහරහතන් වහන්සේ දැක්ක නිවනත් උන්වහන්සේ දැක්ක නිවනත් දෙකම එකයි. ඊටාම තීක්ෂණයි කියලා සඳහන් කළේ මේ තීක්ෂණ මන්ද මේ ජීවිතේ හැම කටයුත්තකම මේ පුද්ගලයෝ ඉන්නවා. තීක්ෂණ සහ මන්ද කියන අය. අපි මෙහෙම සඳහන් කළොත් උදාහරණයක් ඊටාම හොඳට මුවහත් කරලා අරගත්ත කඩුවක්. හොඳටම මුවහත්. අපි කඩුවෙන් කෙසෙල් ගහකට කොටනවා. ඊටදී සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. කෙල් ගහ දෙකට කැපෙනවා. කඩුව ඊටාම මුවහත් නිසා. කඩුව හොඳටම මුවහත් නමුත් කලින් පාවිච්චි කරපු කඩුව තරම්ම මුවහත් නැහැ. කෙල් ගහත් එකපාරම ඉස්සල්ලා කඩුවිනුත් කැපුණා මේ දෙවෙනි කොටන කඩුවිනුත් කැපෙනවා. හැබැයි ඉස්සල්ලා කඩුවෙන් කොටනකොට කිසිම හඬක්වත් පිට වුණේ නැහැ. ගහ දෙකට කැපුණා. නමුත් මේ කඩුවෙන් කොටනකොටත් ගහ දෙකට කැපෙනවා එකපාරින්. නමුත් තරස් ගාලා පොඩි හඬක් ඇහෙනවා. ඒ කියන්නේ අරතරන් වේගින් තියුණු විදිහට කැපිලා ගියේ නෑ. එහෙමනම් මෙන්න මේ මන්ද චරිතය කෙලස් කපලා ඉවත් කරන වෙලාවේ අර තීක්ෂණ චරිතය තරම් වේගින් ඒ වැඩි කරන්න බෑ. අනිත් එක එහෙම කරනකොට තමන්ගේ ඒ සඳහා තියෙන වීරියත් ටික අඩු වැඩි වෙනවා. ඒක මෙහෙම සඳහන් කළොත් පිහියක් අරගෙන අපි එකම ලීයකට කොටනවා. පිහියක් අරගෙන. එතන ඊටාම තියුණු පිහියක් සහ මොට්ට වෙච්ච පිහියක් පාවිච්චි කරනවා අපි. තියුණු පිහියෙන් කොටනකොට ලීය ඊටාම පුංචි ප්‍රමාණයයි අපිට අහිමි වෙන්නේ. අර පිහි තුඩට කැපෙන ප්‍රමාණය විතරක් අපට අහිමි වෙනවා. නමුත් මොට්ට වෙච්ච පිහියෙන් කොටනකොට ලීයේ අපට අවශ්‍ය ප්‍රමාණයනු ටිකක් අරගෙන තමයි ලීය කැපිලා යන්නේ. එහෙමනම් අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ මන්ද චරිතය තුළ. නිසා මේ මන්ද තීක්ෂණ කියන කාරණාව මෙතන මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඉන්ද්‍රියක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මදි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. එතන මේ කාරණාවේදී අපි සඳහන් කළා මේ මදි කියන්නේ නිවන් දකින්න බැරිකම එහෙම නෙවෙයි පරක්කුයි කියන කාරණාව. ඉන්ද්‍රියන් කියලා කියන්නේ මොකක්ද එතකොට මෙතන? ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රියක් කියන කාරණාව දැන් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් කරනවා
සද්ධා ඉන්ද්‍රිය පිළිබඳව නැත්නම් ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව පැහැදිලි කරනවා. ඒකට ඉන්ද්‍රියක් කියලා කියන්නේ එක කාරණාවකට සුවිශේෂී වෙච්ච නිසා. ඇස ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, නාසය ඉන්ද්‍රියක්. මෙන්න මේ ඇහැ කියන ඉන්ද්‍රියෙන් කරන දේ කවදාවත්ම කන කියන ඉන්ද්‍රියට කරන්න බෑ. ඇහෙන් කනෙන් කියන ඉන්ද්‍රියන් දෙකෙන්ම කරන දේ කවදාවත් දිව කියන ඉන්ද්‍රියට කරන්න බෑ. එහෙමනම් ඇහෙන් කරන්නේ බලන එක. මෙන්න මේ බැලීම කියන ක්‍රියාව ඇහෙන් පමණමයි කරන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ බැලීම කියන ක්‍රියාවට අන් සියලු දෙනා ඉක්මවලා ඉදිරියට ඇවිල්ලා ඉන්නේ ඇහැ. ඒ නිසා ඇහැ මෙතන ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඇහිම කියන ක්‍රියාවට මූලික වෙලා ඉන්නේ ලෝකේ හැමතැනම කන. ඒ නිසා කන ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒ දේවල් වලට විශේෂිත වෙච්ච කාරණාවක් තියෙන නිසා. එතනදී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා ශ්‍රද්ධාවෙන් කෙරෙන්නේ යම් කාර්යභාරයක් වීරියෙන් කරන යම් කාර්යභාරයක් ප්‍රඥාවෙන් කරන්න දරුව වෙනවා. එhmenan ශ්‍රද්ධාවෙන් කරන දේ ශ්‍රද්ධාවෙන් පමණමයි කරන්න පුළුවන්. යම් කාර්යභාරයක් ශ්‍රද්ධාවෙන් කරනවා නම් අන්න ඒ පුජ්‍යලයා ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමට දියුණු කරගත්තා. ශ්‍රද්ධාවෙන් ඔහුට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා ඔහු තුළ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලා තියෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් ඔහු කරන වැඩේ වෙන කෙනෙකුට වීරියෙන් කරන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලා කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා අනෙක් හතරෙන්ම කරන්න බැරි දේ වීරියෙන් කරන්න පුළුවන් නම් ශ්‍රද්ධාවෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් කරන්න බැරි දෙයක් වීරියෙන් කරන්න පුළුවන් නම් එතන වීරිය ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලා තියෙනවා. එක ඉන්ද්‍රියයන්ගෙන් කෙරෙන දේ අනික් ඉන්ද්‍රියෙන් කරන්න බැරි නම් එහෙනම් පංච ඉන්ද්‍රිය උපමාවට ගත්ත විදිහමයි. ඇහෙන් කෙරෙන දේ කනෙන් කරන්න බැරි නම්, දිවෙන් කරන්න බැරි නම්, මනසින් කරන්න බැරි නම්, ශ්‍රද්ධාවෙන් කෙරෙන දේ ප්‍රඥාවෙන්, වීරියෙන්, සතියෙන්, සමාධියෙන් කරන්න බැරි නම් ඒ ඉන්ද්‍රියන් ඒ තැන ඉන්ද්‍රියන් බවට පත් වෙලා තියෙනවා කියලා මෙතන පැහැදිලි කරලා තියෙනවා. මේ කරුණු පහටම අදාළයි මේ කාරණාව. ඒ නිසා සඳහන් කරනවා අපි මේ වඩන්න සූදානම් වෙන්නේ 37ක් වූ බෝධිපාක්ෂික ධර්මයමයි. මේ විදිහට සාකච්ඡා කරමින් මේ වඩාගෙන යන්න සූදානම් වෙන්නේ සතර සතිපට්ඨානයේ තුල සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයමයි. එහෙනම් සතර සතිපට්ඨානයේ තුලින් මොකද වැඩෙන්නේ එතකොට? සතර සතිපට්ඨානයේ තුලින් වැඩෙන්නේ බෝධිපාක්ෂික ධර්මයමයි. එහෙනම් ඒ කාරණාව අපි නිරන්තරයෙන් සඳහන් කරනවා මේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට කොහොමද භාග්‍යතුන් වහන්සේ බණ අහන්න කීවේ? පංච ඉන්ද්‍රියන් යටපත් වේවා, බෝධිපාක්ෂික නැත්නම් සප්ත බෝධ්‍යාංග දියුණු වේවා. එහෙනම් බෝධ්‍යාංග කියලා කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ කොටස් 7න් 6 වෙනි කොටස බොජ්ජංග කියලා සඳහන් කරන්නේ. 8 වෙනි කොටස හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. 7 වෙනි කොටස හැටියට 6 වෙනි කොටස බොජ්ජංග, 7 ආර්ය අෂ්ටාංගික මාර්ගය. එමනම් බොජ්ජංග ධර්ම වැඩේවා. කියන්නේ මුලින් කියන කාරණා ටික ඔක්කොම පහු කරලා ගිහිල්ලා බොජ්ජංග වැඩේවා කියලා කියන්නේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ ඊටාම ඉහළ කොටසක් සම්පූර්ණ කරන නිසා මේ දේශනා මාලාවේ කලින් අපි බොජ්ජංග ධර්ම පිළිබඳව කරුණු කීපයක් සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් මේ පුරාවටම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයමයි වැඩෙන්නේ. එහෙනම් අපි මොනවද මේ සත්‍විස් බෝධිපාක්ෂික කියලා කියන්නේ? අපි සමහරලාට සත්‍විස් බෝධිපාක්ෂික කියන්නේ මේකයි කියලා බෝධිපාක්ෂික ධර්ම දන්නවා. බෝධිපාක්ෂික ධර්ම වල මුලින්ම තියෙනවා සතර සතිපට්ඨානය. අපි සාකච්ඡා කරන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම වල මුල්ම කාරණාව. සතර සතිපට්ඨානේ කායානුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන, චිත්තානුපස්සන. ඊළඟට තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. නූපන් අකුසල් නීපද වීමත්, නූපන් කුසල් ඉපද වීමත්, උපන් අකුසල් යටපත් කිරීමත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමත්. ඒකට කියනවා සතර සම්‍යක්
ප්‍රධාන වීරිය. ඊළඟට සතර ඉර්ධිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශය. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඊළඟට තියෙනවා පංච බල. අර ඉන්ද්‍රියම තමයි බල මට්ටමට දියුණු වෙන්නේ. කලින් ඉන්ද්‍රියක් මට්ටමට දියුණු වෙනවා, ඊට වඩා දියුණු වෙනකොට බල මට්ටමට එනවා. ඒ නිසාම ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. හයවෙනි කාරණාවට එනවා සප්ත බෝධ්‍යංග. එතන සඳහන් කරනවා සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඊට පස්සේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙමනම් මෙන්න මේ බෝධ්‍යාංග ධර්ම 37 තමයි මේ සතර සතිපට්ඨානයත් එක්ක සාකච්ඡා කරමින් සතිපට්ඨාන භාවනාව තුළින් වැඩිලා දියුණු වෙන්නේ මෙන්න මේ කාරණා 37 කියලා පැහැදිලි වෙනවා. ඒක පටන් ගන්න මූලික තැන තමයි සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානය ඊටාම දියුණු මට්ටමට වැඩුණාම තමයි ඊළඟ තැනට යන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් එක දවසක් දෙකක් භාවනාව කරලා අපිට කවදාවත් එතනින් එහාට යන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ දියුණු මට්ටමකට මේක වැඩෙන්න ඕනේ. ඒ දියුණු මට්ටමට වැඩුණොත් තමයි ඊළඟ පියවරට යන්න පුළුවන් වෙන්නේ. ඒ කාරණාව පැහැදිලි කරනවා. ක්‍රමානුකූලව මේ හැම එකක්ම වැඩිගෙන යන්න ඕනේ. සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් මේ හැම එකක්ම වැඩෙන්න ඕනේ. උපන් කුසල් වැඩි දියුණු කර නූපන් කුසල් උපදව උපන් අකුසල් යටපත් කරමින් නූපන් අකුසල් කවදාවත් නූපදවමින් මේ වීරියෙන් යුක්තව සතර සතිපට්ඨානෙ වඩ아가න ඉදිරියට ඇවිල්ලා දියුණු වෙච්ච පුජ්‍යලේ ඊළඟ කාරණාවට බොහොම පහසුවෙන් එළඹෙනවා. ඒ කාරණාව මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට එහා වැඩෙන්නේ මේක දියුණු වෙච්චාම තමයි වෙන්නේ. සතිපට්ඨානේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ ඉදිරියට වැඩෙන්නේ මේ මුල්ම කොටස නැත්නම් සතර සතිපට්ඨානේ මනාව වැඩුණාම මේක සඳහන් කරනවා. මේ මනාව වැඩුණා කියලා සඳහන් කරන්නේ බල මට්ටමට ආව කියන එකයි. එතකොට ඉන්ද්‍රිය මට්ටමෙන් බල මට්ටමට ගිහිල්ලා. බල මට්ටමක කියලා කියන්නේ මේ ලෝකේ කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක්. අන්න ඒ බලය පාවිච්චි කරලා කරන්න පුළුවන් නම් කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක් කියලා සඳහන් කළේ දහස් ගණනක්, ලක්ෂ ගණනක් ආයුධ අරගෙන හෝ වෙනත් යමකින් හෝ මේ ලෝකේ කරන්න හදන දේ ඒ ආයුධ වලින් කවදාවත් කරන්න බැහැ. නමුත් ශ්‍රද්ධාව දියුණු කරගත්ත කෙනාට, ශ්‍රද්ධාව බලයක් හැටියට දියුණු කරගත්ත කෙනාට, වීරිය බලයක් හැටියට දියුණු කරගත්ත කෙනාට, ප්‍රඥාව, සිහිය බලයක් හැටියට දියුණු කරගත්ත කෙනාට මේ ලෝකෙ කිසිම කෙනෙකුට කිසිම දෙයකින් කරන්න බැරි දේ කරන්න පුළුවන්. ඒ මනාව දියුණු වෙච්ච නිසා, ඉන්ද්‍රිය මට්ටමෙන් බල මට්ටමට ගිහිල්ලා තියෙන නිසා. ඒකට උදාහරණයක් සාකච්ඡා කළොත් ඉතා පැහැදිලිව සාකච්ඡා කරගන්න පුළුවන් හැමෝම අහලා දන්න පුරුදු උදාහරණයක් කියලා කල්පනා වෙන්නේ මහා කප්පින මහරජුගේ උදාහරණය. ශ්‍රද්ධාවේ බලය. එන කාරණාව අපි පින්නතුන් හැම කෙනෙක්ම දන්නවා කියලා හිතනවා. මහා කප්පින මහරජු මොනතරම් ශ්‍රද්ධාවකින් කරන්න බැරි දෙයක් කළාද? ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලේසියෙන් නෙවෙයි කොහොමවත් කරන්න බැරි දෙයක්. විශාල ගඟක් යොදුන් 16ක් ගැඹුරයි. යොදුන් 30 ගණනක් පළලයි. මේ ගඟ තරණය කරන්න තීරණය කරන්නේ කිසිම ඔරුවක් පාරුවක් නැතුව. පීනලා නෙමෙයි තමන්ගේ අත්යගේ පිටින්මයි යන්න තීරණය කරන්නේ. කෙනෙක් මේ කාරණාව දැක්කොත් එහෙම නැත්නම් මං අත්යගේ පිටියේම මේ ගඟ තරණය කරනවා කියලා හිතුවොත් කෙනෙකුට කීවොත් අනික් පුජ්‍යලයා හිතන්න පුළුවන් මේ පුජ්‍යලයා මහා අඥාන පුජ්‍යලෙක්. තමනුත් නැසිලා අර අහිංසක සතත් නසන්නයි මේ ලැහැත්ති වෙන්නේ. මගෙත් එක මේ පිරිසත් ගඟට බස් වෙනවා කියලා කීවොත් තමනුත් නැසිලා
අර අහිංසක මිනිස්සුયો ටිකක් නැති කරලා සත්තු ටිකක් නැති කරන්නයි හදන්නේ. මොකද කිසි කෙනෙකුට මේ කාරණාව පිළිගන්න බෑ මේක කරන්න පුළුවන්ද කියලා. ඒකයි කිය ආයුධවලින් මේ වැඩේ කවදාවත් කරන්න බෑ. වෙන හැකියාවන් පාවිච්චි කරලා මේ වැඩේ කරන්නත් බෑ. අපිට මොන තරම් හැකියාවන් තිබුණත් මේ ලෝකේ අපි විශ්මිත දේවල් දකිනවා. විවිධාකාර මැජික් සංදර්ශන මේ වගේ විශ්මිත දේවල් දකිනවා. නමුත් මේ විශ්මිත දේවල් කිසිම දෙයකින් කරන්න බැරි දෙයක් තමයි මහා කපිල රජු මේ කරන්න හදන්නේ. ඉපදිච්ච දවසේ ඉඳලා හෙව්වේ බුදුන් ලෝකේ පහළ වෙලාද කියලා. හැමදාම ප්‍රධාන ඇමතිවරු 4 දිනක් අශ්වයෝ 4 දිනක් දීලා 4 පැත්තකට පිටත් කරන ඒගොල්ලන්ගේ රාජකාරිය ඒකමයි. ඊටාම විශේෂිතාශ්‍රයෝ. වේගෙන් යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පිටේ නැගලා ගිහිල්ලා හොයන්න තියෙන එකම රාජකාරිය තමයි තුනුරුවන් පහළ වෙලාද කියන එක. කවදාවත් ආරංචි හම්බුනේ නෑ සතුටුදායකව. හම්බුනේම නෑ. නමුත් එක දවසක් රජුරු උයනට යනකොට තමයි රජුරවන්ට මුණ ගැහෙන්නේ වෙලෙන්දු පිරිසක්. වෙලෙන්දත් එක්ක කතා කරාම වෙලෙන්දු කියනවා මහරජා අපි සවැත් නුවර ඉඳලා එන්නේ. බොහොම දුර ඉඳලා ආපු නිසා මහන්සි. ඒ මහන්සිය නිසා මෙතන වාඩි උනේ වෙළඳාම් කටයුතු කරන්න කලින් ඔබ වහන්සේගෙන් අවසර ගන්නවා. මොකද අනුන්ගේ රාජ්‍යයකට ගිහිල්ලා එහෙම වෙළඳාම් කරන්න බෑ. ඒ වෙලාවේ අහනවා ඔබලා කොහේ ඉඳලා දෙන්නේ කියනකොට සවැත් නුවර ඉඳලා කිව්වා. සවැත් නුවර කියලා කියන්නේ ඊටාම දුර. ඒ කියන්නේ රජුරු ඉඳලා තියෙන සවැත් නුවරට බොහොම ඈත. ඒකයි භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා දැනගන්න බැරි වුණේ. ඒ ප්‍රදේශයෙන් කියනවාද මට දැනගන්න යම් විශේෂිත කාරණාවක් කියලා අහපුවම අර පිරිස කියනවා මහරජය එහෙම විශේෂ කාරණාවක් නම් දැනගන්න කියන්නේ නැහැ. ඒ පිරිස එහෙම කියන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බව නොදන්න කෙනෙක් නැති නිසා. ඒකයි විශේෂිත කාරණාවක් නැහැ. නමුත් නිකමට වගේ කියනවා බුදුන් ලෝකේ පහළ වෙලා කියලා. ඒ වෙනකොටම රජුරවන්ට සිහි නැතු වෙනවා. අශ්වයාගේ පිටෙන් එහෙම්මම බැහැෙනවා. බහිනවා නෙමෙයි එකපාරම බැහැෙනවා. බුද්ධ කියන වචනේ ඇහෙනකොටම. අදහා ගන්න බැරුව වචන පිට වෙන්නේ නැතුව ඉන්නවා රජු. කතා කරන්න බැල්ල වචන ඉබේම පිට වෙන්නේ නැහැ වචන. හිර වෙලා. සෑහෙන වෙලාවකට පස්සේ තමයි සිහිය එළවගෙන ඔබ කියාපු ප්‍රකාශය නැවත කියන්න කියනවා. නැවතත් කීවට පස්සේ නැවතත් කියනවා ආයෙත් කියන්න කියලා. තුන් පාරක් කියවනවා. තුන් පාරක් කියවට පස්සේ කියනවා මේ වචනේ කීවට කහවණු ලක්ෂයක් දෙනවා. සතුටට. තවත් විශේෂ දෙයක් තියෙනවාද කියනකොට දහම් පහළ වුණා කියනවා. එතකොටත් ඒ විදිහමයි සගුන් පහළ වුණා කියනවා. ඒත් ඒ විදිහමයි තුන් පාර කියවලා ලක්ෂේ දෙනවා. දීලා තමන්ගේ බිරිඳගෙන් විසවගෙන් ඉල්ලගන්න කියලා කියන්නේ. තමන්ගේ පිරිසත් එක්ක පිටත් වෙනවා. බුදුන් දකින්න යන්න. ගඟ ගාවට යනවා. ගඟෙන් එහාට යන්න කිසිම ඔරුවක් පාරුවක් නැහැ. මොකද විශාල ගඟක්. එහෙනම් අර වෙලෙන්ද ඇවිල්ලා තියෙන වෙන පැත්තකින් බොහොම දීර්ඝ මාර්ගයකින්. රජුරවන්ට එච්චර දීර්ඝ මාර්ගයක යන්න රජුරන්ට හදිස්සි. ඒ නිසා තමයි අදිෂ්ඨානයක් කරන්නේ මම බුදුන් දකින්න ශ්‍රද්ධාවෙන් මේ ගමන ආවනම් භාග්‍යවතුන් වහන්සේ නම් සත්‍ය නම් භාග්‍යවතුන් වහන්සේගේ අසීමාන්තික ගුණ කඳ යටින් අවීචියේ පටන් උඩින් බවාග්‍රේ දක්වා පැතිරලා විහිදිලා පවතිනවා නම් මම මේ මහෝත්තමයන්න් වහන්සේ වැඳගන්න දැකගන්න යන්න ශ්‍රද්ධාවෙන් පැහැදිලි සිතින් මම මේ ගඟට බහිනවා. මේ ගුණය සත්‍ය නම් මගේ වීරිය ශ්‍රද්ධාවත් සත්‍ය නම් මම ගඟට බහිනවා කියලා අශ්වයා දක්වනවා ගඟට. සඳහන් කරනවා රජුරෝ හිතලමයි අශ්වයා දක්වන්නේ මේ අශ්වයන්ගේ පාදවල කුර විතරක් තෙමෙන්න ඕනේ කියලා. හැබෑවටම අශ්වයා මේ ගඟ තලයේ මත ඇවිදගෙන යනවා. යන්තමට පාදවල කුර විතරක් තෙමුණා කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ කාරණාව නිකම්ම අහගෙන ඉන්න කිසිම කෙනෙකුට පිළිගන්න බාර ගන්නවත් බැහැ. නමුත් බල මට්ටමට දිනු කරගත්ත ශ්‍රද්ධාවකින් කරන්න බැරි දෙයක් නැහැ කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. එහෙනම් ඉන්ද්‍රිය බලයක් බවට පත් වෙලා. එහෙනම් වීර්ය බලයක් වුණාම එහෙමයි. ප්‍රඥාව බලයක් වුණාම එහෙමයි. එහෙනම් මේ බල මට්ටමට දිනු කරගත්තාම සතර සතිපට්ඨානේ ක්‍රමානුකූලව දිනු වෙවි යනකොට මෙන්න මේ මට්ටමට දිනු වෙවි එනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේම ඒ විදිහට වැඩෙනවා කියන කාරණාව එතන සඳහන් කරන්නේ. ඊට එහා
ඊළඟට තමයි බොජ්ජංග තියෙන්නේ. සප්ත බෝධ්‍යංග. එතකොට බොජ්ජංග වැඩෙනවා. මාර්ග වැඩෙනවා. බොජ්ජංග වැඩෙනවා, මාර්ග වැඩෙනවා. මෙතන සඳහන් කරනවා මේ බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන ක්‍රමය මෙහෙම සාකච්ඡා කරලා තියෙනකොට මුලින් කතා කළ තණ්හා චරිතයෙන් ඉන්ද්‍රිය මට්ටමට හිත දියුණු කළ කෙනෙක්. මුලින් අපි කතා කරුවා තණ්හා චරිතය. එතකොට මේ තණ්හා චරිතයෙන් ඉන්ද්‍රිය මට්ටමට හිත දියුණු කරපු කෙනෙක්. නමුත් චරිතේ තණ්හා. ඉන්ද්‍රිය මට්ටමට හිත දියුණු කරලා එයාට මොකද්ද කරන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරනවා. ඉන්ද්‍රියන් තණ්හා මට්ටමකයි තියෙන්නේ. නමුත් ඒ ඉන්ද්‍රියන් මන්දයි තීක්ෂණයි. අපි මුලින් සඳහන් කළා. තණ්හා චරිතයේ තියෙනවා මන්ද සහ තීක්ෂණ කියන ඉන්ද්‍රියන්. ඊළඟට සඳහන් කරනවා ditthi චරිතයගේ තියෙනවා මන්ද සහ තීක්ෂණ කියන ඉන්ද්‍රියන්. මෙන්න මේ චරිත දෙක අතර තවත් ප්‍රභේදයක් තමයි මේ මන්ද තීක්ෂණ කියලා කියන්නේ. තණ්හා චරිතය, ditthi චරිතය. ඒ දෙන්නගේ තවත් ප්‍රභේදයක් මන්ද ඉන්ද්‍රියන් තියෙන තණ්හා චරිතය. තීක්ෂණ ඉන්ද්‍රියන් තියෙන තණ්හා චරිතය. මන්ද ඉන්ද්‍රියන් තියෙන ditthi චරිතය, තීක්ෂණ ඉන්ද්‍රියන් තියෙන ditthi චරිතය. ඒකට ප්‍රභේද දෙකක් මේ මුල් චරිත දෙකේ. ඒක තවත් ප්‍රභේද දෙකක් හැටියට තමයි සමත යානික හා විපස්සනා යානික කියලා සඳහන් කරන්නේ. මේ මන්ද තීක්ෂණ කියන කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. තණ්හා චරිතයේ මන්ද වූ ඉන්ද්‍රියන් තියෙන පුද්ගලයාට භාග්‍යතුන් වහන්සේ අනුමත කරලා තියෙන රළු වූ කායානුපස්සනා සතිපට්ඨානයයි. තණ්හා චරිතයගේ මන්ද වූ ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඉතා හෙමින් ගමන් කරන කෙනා. එයාට තමයි මෙන්න මේ කායානුපස්සනාව අනුමත කරලා තියෙන්නේ. කායානුපස්සනාව රළුයි. එතකොට මන්ද ඉන්ද්‍රියත් රළුයි. මේක සඳහන් කළා ඊටාම තියුණු නැති කඩුවක්. මදක් මොට්ට වෙච්ච පිහියක්. රළුයි. එහෙනම් මෙයාටත් රළු වූ කායානුපස්සනාව සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ කය අණුව මෙනෙහි කරන්න. එතන ඉඳලා පටන් ගන්න. එහෙම නැත්නම් හොඳට දියුණු වෙලා තියෙන කෙනෙක්, තරමක් දියුණු කෙනෙක් තීක්ෂණ චරිතය. එයාට කයානුව එකපාරම බල ඉන්න දෙයක් නැහැ. ඒ කාරණාව මනාව අවබෝධ කරගන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඒ කාරණාවට මෙහෙම සඳහන් කරන්න පුළුවන්. සතිපට්ඨාන භාවනාව. නැත්නම් ආනාපාන සති භාවනාව. කෙනෙක් අහන්න පුළුවන් මුලින්ම භාවනාව පටන් ගන්න ආනාපාන සතිය හොඳ නැද්ද? ඉස්ලාම් භාවනාව පටන් ගන්නවා. පටන් ගන්න ආනාපානෙන්. හොඳ නැද්ද? වරදක් නැහැ. සංසාරේ හොඳට වඩලා පුරුදුනා. හොඳට බණ අහලා තියෙනවා නම් ආනාපාන සතිය හොඳට වඩලා තියෙනවා නම් වරදක් නැහැ. වඩන්න පුළුවන්. හැබැයි වඩලා තියෙනවා නම් කියනකොට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා චතුරාර්යක්ෂාවක්. මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, මේ වගේ අනුස්සති භාවනා අපිට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා 4ක්. එහෙම පැහැදිලි කළේ මේ භාවනාව වඩ아가න යනකොට අපිට කවුරු හරි බාධා කරනවා. ඒක සතෙක් බාධා කරනවා වෙන්න පුළුවන්. නැත්නම් වෙන පුද්ගලයෙක් බාධා කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ බාධාව ඉවත් කරගන්න පුළුවන් මේ ආනාපාන සතිය වඩ아가න යනකොට එහෙම්මම මාරු වෙනවා මෛත්‍රී භාවනාවට. ආනාපාන සතියයි වඩ아가න යන්නේ. නමුත් දැන් සතිකුගේ හෝ පුජ්‍යලුගේ බාධාවක් තියෙනවා. එහෙමම මාරු වෙනවා මෛත්‍රී භාවනාවට. ඒ මෛත්‍රී භාවනාව තුළින් අන්න ඒ බාධාව ඉවත් කරගන්නවා. ඉවත් කරලා ආපහු ආනාපාන සතියට යනවා. දැන් මේ කාරණාව දන්නේ නැතුව මුලින්ම ආනාපාන සතියේ යන කෙනා අර විදිහේ බාධාවක් ආපු ගමන් එතන නතර වෙනවා. නමුත් මේ බාධාව අයින් කරලා ඉදිරියට යන්න මෙන්න මේ චතුරාර්යක්ෂාව හරි වටිනවා. ආනාපාන සතිය වඩ아가න යන කෙනෙකුට දීර්ඝ වශයෙන් රාග චරිතයක් බලපෑම් කරනවා. රාග චිතක් හැම වෙලාවෙම ඇවිල්ලා බලපෑම් කරනවා. ඒක රාග චිතෙන් ගැලවෙන්න බුද්ධානුස්සතියත් හරි වටිනවා. බුදුජානක වහන්සේ පිළිබඳව සිහිපත් කිරීමෙන් රාග චිත යටපත් කරලා ඉදිරියට යන්න පුළුවන්. අන්න ඒ නිසායි
ආධුනිකයාට මුලින්ම මේ චතුරාර්යශාවක් දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ සතර කමඨහන. ජම් ප්‍රමාණයකට හරි වඩලා දිනු කරගෙන තියෙන පුජ්‍යලයා ආනාපාන සතියට ඊටාම සුදුසුයි. එහෙම නැත්නම් සංසාරේ හොඳට වඩලා හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. එහෙම කෙනෙකුට ඒක එකපාරම වඩ아가ගෙන යන්න බැරි කමක් නැහැ. එනිසා මෙතන සඳහන් කරනවා තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන සංහා චරිතයට සියුම් වූ වේදනානුපස්සන සතිපට්ඨානය විසුද්ධි මාර්ගයේ අනුමත කරලා තියෙනවා. තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන සංහා චරිතය. එයාට තියෙන්නේ වේදනානුපස්සන සතිපට්ඨානයයි. මේක අනුමත කරන්නේ විසුද්ධි මාර්ගයේ. ඊළඟට සඳහන් කරනවා එහෙම අනුමත කරලා තියෙන්නේ ඒ පුජ්‍යලයාට සුදුසු වෙන ක්‍රමයටයි කියලා. මන්ද වූ පුජ්‍යලයාට කායානුපස්සනාවත් තීක්ෂණ වූ පුජ්‍යලයාට වේදනානුපස්සනාවත් අනුමත කරලා තියෙන්නේ ඒ පුජ්‍යලයාගේ සුදුසුකම් වලට අනුවයි. ඒ කාරණාව පැහැදිලි කරනවා ditthi චරිතයාගේ මන්ද වූ ඉඳුරන් ඇති පුජ්‍යලයාට විශාල ප්‍රභේදයක් නැති චිත්තානුපස්සන සතිපට්ඨානය විසුද්ධි මාර්ගයෙන් පනවනවා කියලා. විශාල ප්‍රභේදයක් නැති චිත්තානුපස්සනාව පනවන්නේ ditthi චරිතයාගේ මන්ද ඉන්ද්‍රිය තියෙන පුජ්‍යලයාට. ditthi චරිතයාගේ තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන පුජ්‍යලයාට ප්‍රභේද විශාල ප්‍රභේදයක් ඇති ධම්මානුපස්සනාව පනවලා තියෙනවා. තීක්ෂණ ප්‍රභේදයක් තියෙන ditthi චරිතයාට මහත් ප්‍රභේද සහිත වූ ධම්මානුපස්සනාව පනවලා තියෙනවා කියලා සඳහන් කරනවා. එනිසා එලෙසින්ම මේ සමතයානික පුජ්‍යලයා හා විපස්සනායානික පුජ්‍යලයා කියන ප්‍රභේද දෙක ආයේ මේ සංහා චරිතයමයි එහෙම බෙදලා තියෙන්නේ. සමතයානික හා විපස්සනායානික කියලා. සමතයානික කියලා කියන්නේ සමාධි බහුලයි. විපස්සනායානික කියලා කියන්නේ ප්‍රඥා බහුලයි. එහෙනම් මේ සමාධි බහුලයි ප්‍රඥා බහුලයි කියලා හඳුන්වන්නේ කුමක් සඳහාද කියලා සඳහන් කරනවා. සමතයානිකයාගේ මන්ද වූ ඉන්ද්‍රියන් ඇති පුජ්‍යලයාට ඊටාම පහසෙන් පැමිණිය යුතු නිමිති සහිත කායානුපස්සන සතිපට්ඨානය විසුද්ධි මාර්ගය අනුමත කරලා තියෙනවා. ඒ සමාධි බහුල පුජ්‍යලයට කායානුපස්සනාව. මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මේ සියලුම දෙනාට අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අත්පත් වේවා. උන්වහන්සේලාට ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච සීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ